සම්මා සම්බුදු සරණයි සදහැති පින්වත් ඔබ හැම දිනකටම සදහවත්නි තම සිතෙහි සූපත්භාවය අපේක්ෂා කරන ප්‍රඥාවන්තයා ඒ සඳහා ඖෂධයේ වශයෙන් භාවිතා කරන්නේ ලෝතර තථාගත ශ්‍රී සද්ධර්මය. සදහවත්නි ප්‍රඥාවන්තයෙකු ලෙස සද්ධර්මයේ උපයෝගී කරගනිමින් සිතෙහි සූපත්භාවය ඇති කරගන්නට ඔබට ධම්මාවත පෙන්වා දෙන බෞද්ධ ආරෝප වාහිනිය මෙපැයට නියමිත උතුම් ධර්ම දේශනාව බාහිර පරිතන කිරීමක් ලෙසින් වැල්ලවාය කිංකිණි රාජමහා විහාරස්ථාන පරිශ්‍රයේ සිට මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සදහවත්නි එම සුමధుර ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේ කඩවත ගෝණහේන ශ්‍රී ඥානගවේෂී භාවනා මධ්‍යස්ථානය හා අම්බලන්තොට මැඩිල්ල ඥානගවේෂී භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දෙල්ගොඩ ඥාන සුමන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැම දිනම සාධනාද පවත්වමින් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි මේ මුතුන් ධර්ම දේශනාවේ සදහවර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ වැල්ලවාය බද්දනන්දයාය පදිංචි වෛද්‍යාචාර්ය ඒ.එන්. දිසානායක මහතා ප්‍රධාන එතුමාණන්ගේ පවුලේ ඥාතිහිත මිත්‍රාදීන් පිරිස එවැගේම කඩවත කිරිල්ලවල පදිංචි ඒ.එන්. ජයසේකර මහතා එම මහත්මිය එබදපළගේ දූදරුවන් වන සඳරුවන් මහතා හා එම මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස විසින් එසේනම් අපි සියලු දෙනා එම උතුම් ධර්ම දේශනාව මෙතෙන් සිට පින් සිත් උපදවා ගනිමින් හෝරාවක් හෝරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්‍රවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාගස්ස සනන්තු සබ්බේ මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමිදින් සමදා සුගත නිදා ජීවිතේ සඳුට පුදෙමි නමිදින් සමදා දහම් දිනදා ජීවිතේ තනමට පුදෙමි නමදී සලදා සඟුන් පැහැදා සංගරුවන වෙත දිවිය පුදමින් නමදී සමදා රතන ත්‍රිදා තිසරණත දිවිය පුදමින් සාදු සාදු සාදු. පින්නති දෙවියනි ගුණවත් මිනිසුනි පින්නති දෙවි මිනිසුන් අරමුණු කරගෙන දෙවියන්ගේ මිනිසුන්ගේ ගුරුවරයා වෙච්ච සත්තා දේව මනුස්සා දෙවියන්ට මිනිසුන්ට ගුරුවරයා වෙච්ච භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෝෂණය වෙලා ඒ පෝෂිත ගුණකන්ද ප්‍රඥාවේ සිසිලස ඒ සිසිලෙන් සැනහෙන්නට අවසි දෙව් මිනිසුන් වෙනුවෙන් යම් දවසක තුන් ලෝකේ පුරාවටම ගලා යන සැලැස්සුවද එවැනි මොහොතක ශ්‍රී මුඛයේ ඇදහැළුණු අමා ගඟුලේ සිසිල මුදුනේ
පින්නති ඔබ හැමදෙනාම බුද්ධ ශාසනය තුළ පින්වන්ත මිනිසෙක් බවට පත් වෙන්න. බුද්ධ ශාසනය තුළ පින්වන්ත මිනිසෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙන්න මේ දේශනයත් ඔබට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දවසක යම් කෙනෙක් ධර්මය ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කළ ධර්මයේ ඒ හදවත් සැනසීම උදා කරගත්තද ඒ සැනසීම සහනය මේ දේශනය තුල ඔබට ලැබෙනවා මිසකයි යම්කිසි කෙනෙක් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් නෑ. ඒ ධර්මය අහන පින්නතුන්ගේ හිත නිවෙන්න ඕනේ. ඒ ධර්මය අහන පින්නතුන්ගේ හිත නිවෙන්න ඕනේ. මොනෙන්ද මේ නිවෙන්න ඕනේ? කෙලෙසුන්ගේ. රාගය වගේ ගිනි වලින් පත්තු වෙවි තියෙන හිත රාග ගින්නෙන් නිවිලා යන්න ඕනේ. ද්වේෂය වගේ ගිනි වලින් පත්තු වෙලා තියෙන හිත ද්වේෂ ගින්නෙන් නිවිලා යන්න ඕනේ. මෝහය මුලාව තුලින් මුලාවටපත් වෙලා අසරණ වෙලා තියෙන සිත් ඒ මුලාවෙන් අත්මිදලා මෝහ ගිනි නිවෙන්න ඕනේ. ධර්ම දේශනාවක ස්වභාවය එහෙමයි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේ තුල ඒ නිවීම දේශනය තුලත් ඇති වෙනවා. ඒ වගේම ඒ දේශනයක් ශ්‍රවණය කරන පින්වත්නි ඔබ තුල ඒ ශ්‍රවණය තුල ඒ නිවීම ඇති වෙනවා. ඊළඟට දේශකයන් ශ්‍රාවකයන් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරන මොහොතේ ඒ නිවීම ඇති වෙනවා. මේ අවස්ථා තුනම විමුක්තායතන කියලා ධර්මයේ සඳහන් වෙනවා. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව. වාදනේ බුද්ධ ශාසනයේ වාදනේ. වාදයක් අවසන් වෙන්නේ ගැටීමකින් ධර්ම සාකච්ඡාවක් අවසන් වෙන්නේ අවබෝධයටපත් වීම. ඒ සංවාදයකයි ධර්ම සාකච්ඡාවකයි අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ඒ නිසා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබිච්ච ඔබ හැමදෙනාම ඒ භාග්‍යවන්ත බව දනාගෙන මේ බුද්ධ ශාසනය තුළ මහා වටිනාකම මහා හරපද්ධතියක් මිලා ගන්නට සූදානම් වෙන මොහොතක්. ඒ නිසා මේ මොහොතේදී ඔබ හැමදෙනාම හොඳ සිහියේ මේ කුංචි කාලයක් මේ දේශනය අහන්නේ. ඒ නිසා දේශනා කරන එකින් එක දහම් පදයක් හොඳින් නෝනින් මෙහෙය කරගන්න. පදයෙන් පදයට හොඳට සිහිය පවත්වා ගන්න. එකින් එකට සිහිය පවත්වා ගන්න. එහෙම වෙන්න ඔබේ ධර්ම දේශනාව තුළ ඔබ භාවනා කරනවා වෙනවා. ධර්ම දේශනාවක් සිද්ධ වෙනවා කියලා කියන්නේ ලෝකේ යථාර්ථය විග්‍රහ කරනවා කියන එක. ධර්ම දේශනාවක් සිද්ධ කරනවා කියලා කියන්නේ ජීවිතය ලෝකය පිළිබඳව එහි සත්‍යතාවය යථාර්ථය පැහැදිලි කරන එක. ඒ පැහැදිලි කරන යථාර්ථය තුන හැබෑවටම පවතින විදර්ශනයක්. ඒ විදර්ශනයටම සිහිය යොමාගෙන ඉන්නවා කියලා කියන්නේ
ඒ විදර්ශනා අරමුණ තුළම ඔබේ සිත ඒකාග්‍ර වීම තුළ ඒ විදර්ශනා අරමුණට අරමුණ ඔබේ සිත සමාධිගත වෙනවා. ඒ නිසා එවැනි වූ වටිනාකම මේ දේශනාව ඇස්සේ ගොඩනැගිලා ඒ දේශනාව තුළම අවශ්‍ය කරන සීලයක් පරිපූර්ණ වෙලා අපට මේ දේශනාවම බුද්ධ ශාසනයක පළවෙලා ගන්න ලැබෙන මහානීය අවස්ථාවක් කරගන්න පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් බුද්ධ ශාසනය තුළ ආර්ය උත්තමයෙක් බවට පත් වෙන්න එකම එක දේශනාවක් ශ්‍රවණය කිරීමම හොබතම ප්‍රමාණවත්. එනිසා මෙතන පුංචි පුතාලා ඉන්නවා. ඒ වගේම මෙතන වැඩිහිටි මෑණිවරුන් පියවරුන් ඉන්නවා. මේ වයස් භේදයකින් තොරව මේ පුංචි පුතාලටත් වැඩිහිටි මෑණිවරුන්ටත් පියවරුන්ටත් හොඳටම අවස්ථාව තියෙනවා මේ බුද්ධ ශාසනයේ පළවෙලා ගන්න. අද අපට නිතර අපිව මායя වටින් ටිකෙන් ටික අපිව කොටු කර එයාගේ ග්‍රහණය තුළ එයාගේ සීමාව තුළ අපේ තියාගන්න විවිධ දේශනා හැරෙනවා. දැන් අපිට නිවන් දකින්න බෑ. මේ බුද්ධ ශාසනය දැන් ඉවරයි. එනිසා නිවන් දකින්න බැරි නිසා පිනක්වත් කරගෙන පුළුවන් තරම් දන් දීලා ඒ තුළින් ඔබ සුගතියක් සකස් කරගන්න කියන තැනට අපව පත් කරනවා. මෙහෙම යම් දේශනාවක් ඇහෙනවා නම් ඒ ඇහෙන්නේ මායාවේ දේශනාවමයි. බුද්ධ දේශනාවක බුදීන උදෙසා මුදවීම උදෙසා දේශනා වෙනවා ඇරෙන්න බැඳීම උදෙසා දේශනා වීමක් සිද්ධ වෙන්නේ. අද පුළුවන්ද මේ බුද්ධ ශාසනය පුළුවන්ද හෙට පුළුවන්ද කියන එක නෙවෙයි, පුළුවන්ද බැයිද කියන එක නෙවෙයි. අප සතු වැඩකීම ඒ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය වීම උදෙසා නැත්තම් ඒ වෙනුවෙන් බුද්ධානුමත යම් වූ වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒ වැඩ පිළිවෙල තුළ හික්මන එක විතරයි. ඒ වැඩ පිළිවෙල තුළ හික්මනවා වෙනුවට මේක කරන්න පුළුවන් වේවි දන්නේ, අපිට ඊට අවශ්‍ය ශක්තිය තියෙනවද දන්නේ, අපිට ඊට අවශ්‍ය කරන ධර්ම ඥානය තියෙනවද දන්නේ, අපිට ඒ තරම් බුද්ධියක් තියෙනවද දන්නේ ආදී විදිහට අපිට මාර සංකල්පය යොදලා තියෙන එක පුංචි ඇනල් කතාවින් අපි පුරුදු වෙලා. ඒ මාරය ඔබට විවිධ ස්වරූපයන් දීලා තියෙන ඇනල් ටික. ඔබ හැම වෙලාවකම ඒ ඇනේ කොටස් අනුභව කරන්නේ මාර්ගය පූර්ණ කිරීමට අවශ්‍ය කරන හික්මීම නොකර ඉන්නවා. ඒ නිසා මම මේ වෙලාවේ පුංචි අවවාදයක් කරන්නම්. හොඳම දේ ඔබ පුළුවන්ද බැයිද කියලා හොය ඉන්න එක පැත්තකට තියලා ඔබට පුළුවන් උපරිමේ ඔබ සත්පුරුෂයාගෙන් අසහ ගන්න මාර්ගය තුල හික්මෙන්න උත්සාහ කරන්න. එහෙම නොවුනොත් ඔබට ආයෙත් මේ ධර්ම අවබෝධය කරන්න පුළුවන් මේ ෂණ සම්පත්තිය කවද කොහෙද කොහොම හම්බෙයිද කියලා හිතන්නවත් බැහැ. මේ ඉන්න පුංචි දරුවන් ඉඳන් වැඩිහිටි තව දවසකින් දෙකකින් මැරෙන්න ලෙඩ වෙලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාට පවා තාමත් අසරණ නැතිව මැරෙන්න ශක්තිය සහිතවයි. එතකොට මැරෙන කෙනා පුංචි දරුවද අවුරුදු 80 කෙනාද කියලා නියම කරන්න පුළුවන් ස්වභාවයක නෙමෙයි අපි ඉන්නේ.
සමහර වෙලාවට පුංචි දරුවෝ වයසක අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් දැකලා දැන් නම් හෙට අනිද්දා වැඩපල්ලට යන්න ඉන්න කෙනෙක් වගේ බල දිහා බලනවා වගේ බලනවා. නමුත් ඇත්තටම මේ ලෝකය හරි අමුතුයි. වේලිච්ච පොළොවේ ගහින් තියෙද්දී පුංචි කුරුම් බැටි වැටිලා යන ලෝකෙක අපි ඉන්නේ. පොල්ලතු ගහේ තියෙද්දී ගොක්කතු වැටෙන ලෝකෙක අපි ඉන්නේ. ඒ නිසා ඒ ස්වභාවය දන්න අය වහවහ මේ සත්‍යයෙන් නිදහස් වෙන වීර කරනවා මිස වෙනත් යමක් නම් ඇත්තේ නැහැ. මොකද මේ සත්‍යත්වය කියන්නේ සත්‍ය කියන වචනය බුද්ධ ශාසනයේ පාවිච්චි කරන්නේ අපි කතා කරන සත්‍ය කියන අදහසින් නෙවෙයි. සත්‍යත්වයේ නිදහස් වෙනවා කියලා කියන්නේ සත්‍ය කියලා කියන්නේ රාගයෙන් යුක්ත වූයේ, ද්වේෂයෙන් යුක්ත වූයේ, මෝහයෙන් යුක්ත වූයේ සත්‍ය නම්යේ. ඒ සත්‍ය සූත්‍රයේ පැහැදිලි කරන්නේ. එහෙනම් සත්‍ය කියලා කියන්නේ රාගයෙන් යුක්ත ස්වභාවයට, ද්වේෂයෙන් යුක්ත ස්වභාවයට, මෝහයෙන් යුක්ත ස්වභාවයට. එහෙමනම් සත්‍යත්වයේ නිදහස් වෙනවා කියලා කියන්නේ රාගයෙන් නිදහස් වෙනවා, ද්වේෂයෙන් නිදහස් වෙනවා, මෝහයෙන් නිදහස් වෙනවා. එතකොට රාග ද්වේෂ මෝහයෙන් නිදහස් වෙනවා කියන තැන සත්‍යත්වයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ රාග ද්වේෂ මෝහයෙන් නිදහස් වෙනවා නම් රාග ද්වේෂ මෝහයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ දුකෙන් නිදහස් වෙනවා කියන්නේ. දුකෙන් නිදහස් වීම ආරම්භ කරගෙන සියලු දේශනාවන් දේශනා කරන ශාසනයක මොකද්ද මුලාවට ඉඳගෙන අවිද්‍යාව තුළ ඉඳගෙන අපි හැමදාම දුකම හම්බ කරපු අය. අපි හැමදාම දුකම හොයපු අය. දුක හම්බ කරන්න ඔබ මොනතරම් දුක් විඳලාද? හරි අපේ කතාවක්. ඔබ දුක හම්බ කරන්න දුක් විඳිනවා. දුක වැඩි කරගන්න දුක් විඳිනවා. දුක හොයන්න දුක් විඳිනවා. හැබැයි මොකටකටවත් ඔබට තේරුනේ නැහැ මේ අවිද්‍යාවේ මායාව නිසා ඔබ මේ හම්බ කරන්නේ දුක කියලා. ඔබ මේ එකතු කරන්නේ දුක කියලා. ඔබ මේ රැස් කරන්නේ දුක කියලා. ඔබට හිතුනේ ඔබට තේරුනේ ඔබ රැස් කරන්නේ සැප කියලා. මාර ධර්මයේ විසින් ඔබ ලෝකයේ තුල තියාගන්න හරි අපූර්වවට ඔබට පෙන්වලා දෙනවා. ඔබට කණ්ණාඩියක් දාලා තියෙනවා. ඒ කණ්ණාඩිය තුල දාලා තියෙන පාටට අනුව ඔබට පේන්නේ සැප පේන්නේ දුක විදියට, දුක පේන්නේ සැප විදියට. ඒ කණ්ණාඩියට අපි කියන අවිද්‍යාව කියලා. අවිද්‍යාව නිසා ඇත්තටම ඔබ එදිනෙදා විවිධ වූ අරමුණු සාක්ෂාත් කරගන්න නැත්නම් ලෝකයේ තියෙන සාර්ථක මිනිසෙක් වෙන්න මොනවද නොකරන්නේ? ඒ හැම දෙයක්ම ලාභය, කීර්තිය, ප්‍රශංසාව, ධනවත් බව, බලවත් බව, ප්‍රසිද්ධිය, බොහෝ දැසිදස්සන් ඇති බව, බොහෝ නම්බුනාම ඇති බව, බොහෝ යසවිසුරු ඇති බව, තනතුරු නිලතල නම්බුනාම ඇති බව, මේ විදිහේ හීනෝ ගාමෝ ආදී අගේ නොකරන පිටඥයෝ අගේ කරන මේ පහත් ලාමක දේවල් හම්බ කරන්න ඔබ මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා. ඒ හීනෝ ගාමෝ පහත් ලාමක දේවල් කියන්නේ ඇත්තටම දුකට අයිති දෙයක්. දුකට අයිති දෙයක් රැස් කරන්න ඔබ දුක් විඳිනවා. බලන්න මේ කතාව. දුක් විඳින්න කමක් නැහැ සැපට අයිති දෙයක් රැස් කරන්න. නමුත් ඔබ රැස් කරන්න දුක් විඳලා තියෙන දුකට අයිති දෙයක්. දැන් ඔබ කවදාවත්
ඔබට තදින් තරහ වෙච්ච කෙනෙකුට සාප කරනවා නම් මොකක්ද කියන්නේ? කාට හරි සාප කරනවා. ඔබ කවදාවත් ඒ සාප කරලා තියෙන යම් දවසක සාප කළා නම් එයාට තියෙන දේවල් නැති වේවා. භෞතිකව හෝ නිරෝධිකම හරි මොනවා හරි නැති වේවා භංග වේවා කියලා නේද ඔබ සාප කරන්නේ. ඔබ දන්නවද? ඇත්තටම ඔබ සාප කළා තියෙන එයාට තියෙන දුක නැති වේවා මමට තේරෙන්න මෙහෙම කියන්නේ. කතාව වලින් කිව්වහම ගොඩක් අයට තේරෙනවා. මේ ජාතක කතාව කියන්නේ හදන්නේ විනාඩියයි ගන්න. එක තාපසවරු ටිකක් හිටියා මහා කැලයක් මැද්දේ. මට මතක විදිහට මේක මහිෂ ජාතකය. මේ තාපසවරු බොහෝම සිල්වන්තයි. බොහෝම ගුණවත්. කවදාවත් බොරු කියන්නේ නැති, කවදාවත් සොරකම් කරන්නේ නැති, බොහෝකට සිල් ගුණයන් පුරන සහෝදර තාපසවරු ටිකක් මහ වනයක් මැද්දේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ මෙලින් වල වළඳලා තමයි ජීවත් වෙන්නේ. මේ තාපසවරුන්ගේ වැළඳීම සඳහා ලැබෙන මෙලින් වල ටික ඒගොල්ලෝ හැමදාම සමානව බෙදාගෙන වළඳනවා. එක දවසක් සක්‍රයාව කම්පා කරන ස්වභාවයක් යුක්ත වුණා මේ තාපසවරුන්ගේ සිල් ගුණ බලය. ඒ නිසා සක්‍රයාට පරීක්ෂණයක් කරන්න බැලුවා සක්‍ර දෙවියෝ. මේ සක්‍ර දෙවියෝ මේගොල්ලන්ගේ අල ටිකක් හොරකම් කළා. හොරකම් කරලා බැලුවා දැන් මේ සිද්ධියට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. එහෙම බලනකොට මේ අන් අය වගේ හොයලා බලනකොට ඔබ බැලුම් වල හොරාගත්තද ඔබ බැලුම් වල හොරකම් කළාද කියලා අහනකොට නෑ කවුරුත් එහෙම හොරකම් කළේ නැහැ කියලා කියනවා. ඇත්ත කියන්නේ කවුරුත් හොරකම් කළේ නැහැ. ඊට පස්සේ දැන් හොරකම් කරපු කෙනා හොයාගන්න බැරි නිසා මේ සාප කරනවා. කාටද? හොරකම් කරපු කෙනාට. ජීවිතයේ ලෝකේ යථාර්ථය භෞතික සැප සම්පත් තුළ යථාර්ථය අවබෝධ කරගෙන හිටපු මේ තාපසවරු සාප කරන විදිහ දැක්කොත් ඔබ පුදුම වෙයි. ඔබට හිතා ගන්නවත් බැහැ. එහෙම සාප කිරීමක් මේ ලෝකේ තියනවාද කියලා. ඔබ දන්නවද මේ තාපසවරු මෙහෙමයි සාප කරන්නේ. යම් කිසි කෙනෙක් මගේ මෙලුන් වල ටික ගත්තා නම් එයාට මහා යසවිසුරු ලැබේවා. සැප සම්පත් ලැබේවා, පිරිවර ලැබේවා, දසිදස්සෝ ලැබේවා. එයා යම් භික්ෂුවක් නම් මහා පැරණි මහා විහාරයක අධිපතිකම ලැබේවා. ඔබ මොකද හිතන්නේ? හැබැයි ඔබට නොතේරෙන සියුම් දෙයක් එතන තිබෙනවා. ඒ තමයි මේ මහා දසිදස්සෝ, මහා පිරිවර, මහා සැප සම්පත්, මහා විහාර කියන දේ තුළ ඒ තාපසවරු දුකක් දැකපු නිසා තමයි එයාට දුක ලැබෙන්නේ සාපකලේ. ඒ දුක තියෙන්නේ කොතනද කියලා හරියට හඳුනගන්න තියෙනවා. හැබැයි ඔබ ජීවිතේටවත් ඔබට හතුරුකම් කරගෙනකොට ඔබට හොරකම් කරපු කෙනෙකුට විනාශ වේවා, භංග වේවා, සියලු දේවල් විනාශ වේවා, සියලු යසවිසුරු නැති වේවා කියලා සාප කරන නිසා දසිදස්සෝ ලැබේවා, වන්දිදී ලැබේවා, යසවිසුරු ලැබේවා කියලා ඔබ සාප කරන්නේ. ඇයි ඔබ දුක තියනවා කියලා හිතන්නේ එතන නෙවෙයි. ඔබ හිතන්නේ ඒ යසවිසුරු සැප සම්පත් මේ දේවල් වල සැප තියනවා කියලා. ඔබ සැප තියනවා කියලා හිතන දෙයක් කවදාවත් තව කෙනෙකුට තරහ කෙනෙකුට ලැබෙන්න කියලා කවදාවත් සාප කරන්නේ නැහැ. මේ ලෝකේ යථාර්ථය තේරුම් ගත්ත සහ නොගත්ත අය අතර තියෙන වෙනස උකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්ත මට ඇත්තටම හිතෙනවා
ඒ තාපසවරු මේ ධර්මයේ යම් මට්ටමකට හරි අවබෝධ කරලාද කියලා. නමුත් බුද්ධ ශාසනයක් නොවන කාලයක් නිසා හිතන්න බෑ. නමුත් ආර්ය භූමිය තුල පිළිසිඳ නොගත්තත් ඒන මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න නැත්නම් කවදාවත් එහෙම සාප කරන්නේ නැහැ. ඒකට හොඳටම තේරිලා එක්කෙනෙක් ඉන්න කෙනාට පිරිවර දහස් ගාණක් ආය කියන්නේ දුක දහස් ගාණකින් වැඩි වෙනවා. ඒ වුණාට හැමදාමත් පිරිවර හොයන්නේ. එක පසුපහවුවක් කියන කෙනාට මසුපහවු දසදහස් ගාණක් ලැබෙන තැන එයාට දුක දහස් ගාණකින් වැඩි වෙනවා. නමුත් ඔබ හිතන්නේ මසුපහවුන තුල සැප තිබෙනවා කියලා. ඒක ලැබෙනකන් තමයි සැපවත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මුළු ජීවිත කාර්යයටම ඒ භෞතිකත්වයේ තුල මසුපහවුන වලින් සැප හොයන්න අපි අපේ ජීවිත ගත කරනවා. එහෙම කැප කරලා ජීවිත කාලෙම තමන්ගේ නිරෝධිකමවත් සුවපත්දායවත් හිතන්නේ නැතුව ජීවිත කාලෙම රංගදී මුතුමනි ඩොලර් පස්සේ දුවන මිනිස්සු අඩුම ගානේ එකම එක ඩොලරයක්වත් රුපියලක්වත් අරගෙන යන්න බැරුවේ ලෑලි පෙට්ටි ටිකක් අරගෙන කොහේද ගමනක් යනවා. හැබැයි ඒ යන ගමන යන්න වෙනවා කියලා දැනගෙන ඒ සුරක්ෂිත භාවය වෙනුවෙන් එදාට සුරක්ෂිත වෙන්න අසරණ වෙන්න යමක් සිද්ධ කරන්න ඒ හිත් හැදුන්න ඊට මේ ලෝක ධර්මයන් ඉඳ හදලා නැහැ. මායාවේ බලය, මායාවේ ශක්තිය, මායාවේ හයිය මහ පුදුමයි. ඒ නිසා අපි මේ ලෝකයේ තුල තවත් තියාගන්න තවත් කාලයකට වසරකට දෙකකට 100කට නෙමෙයි කල්ප දාන අපිව නිදෙන්න දෙන්න නැතුව මේක තියාගන්න ඕන විදිහට තමයි මේ දර්ශනීය චින්තනය සැකසීලා. ඒ නිසා මරෙන්න වැටිලා අන්තිම හුස්ම හෙලන්න විනාඩියකට දෙකකට තත්පරයකට කලින් අනේ පුතේ උඹේ පුංචි කාටද දැනගලා මට මූණ දෙන්නකම් කියනවා. එතෙන්ට හරි බැඳෙන්නේ. එතෙන්ට හරි බැඳෙන්නේ. මම විතර කියන්නේ මේ ලෝකෙ තියෙන මහ බරපතලම දුක තමයි ඔබ තීනකෙවත් මම හිතන දෙයක්. මම අහුවොත් ඔබට දැනෙන විදිහට මේ ලෝකෙ තියෙන බරපතලම දුකක් මොකක්ද කියලා මරණය වගේ එකක් කියලා. මේ ලෝකෙ තියෙන මහා භයානකම දුකක් තමයි දරුවෝ කියන්නේ. නමුත් කවදාවත් ඒ දුක හොයාගෙන යනවා මිසක් ඔබ ඒ දුක නැති කරගන්න කවදාවත් හිතුවේ නැහැ. නැති කරන්න කියන එකෙන් අදහස් කරේ ලැබෙන්න දරුවා නැති කරන එක නෙමෙයි. ඒ පාපේ නම් කරන්න හිතන්නවත් එපා. මම මේ කියන්නේ සියලු දුක් නැති වෙනවා නම් නැති වෙන්නේ නැවත උපතක් නැති වීම තමයි විතරයි. හැබැයි මම මේ අදහස් කළේ කවුරු හරි අම්මේ තාත්තේ දරුවෝ නැති කෙනෙක් ඉන්නවා. ඒ නැති කෙනා තේරුම් ගන්නේ මේ නැත්te දුක කියලා. එයාලා හිතන්නේ එයාලට නැති වෙලා තියෙන සැප කියලා. එයාලට සැප නැහැ කියලා හිතාගෙන සැප හොයාගෙන කොහොම හරි දරුවෙක් හොයාගන්න දරුවෙක් තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. අඩුම ගන්න විද්‍යාත්මක ක්‍රමවේදයකට හෝ එහෙමත් නැත්නම් දරුවෙක් හදාගන්න අරගෙන හරි. හැබැයි ඇත්තටම ඒ අය ඒ හදාගන්න හරි ගන්න දුක දරුවා කියන්නේ දුකක් කියලා මම ඔබට ඔප්පු කරන්න ඕනේ නැහැ. දරුවෝ ඉන්න අම්මලාට අප්පච්චිලාට දරුවා ලැබිච්ච දවසේ ඉඳන් දරුවා හිමතු ඉඳපු දුක්ඛන්දරාව කොච්චරද කියලා ඔබ ඔබේ හදවතට පත්තු කරලා අහන්න. සමහර වෙලාවට ඒ අසන්නකම ගැන පව් කියලා හිතෙනවා. ඒ අනවබෝධය ගැන පව් කියලා හිතෙනවා. ඒ සමහර වෙලාවට තමන්ගේ වෙන්නත් පුළුවන්. මම මේ කියන කතාව වලට සමහර වෙලාවට තමන්ගේ නොවෙන්නත් පුළුවන්. අපි තමන්ගේ කියලා එකක් හදාගන්නවා. මේ දරුවා මගේමයි, මේ දරුවා මගේම ලෙයින් කියලා අපි එකක් කියනවා. සමහර තාත්තලා දන්නේ නැහැ ඒ දරුවා තමන්ගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සමහරලාට ස්පිරිතාලේ දුන්නත් දරුවෝ මාරු වෙන අවස්ථා එහෙමත් තියෙනවා. නමුත්
තමන්ගේ කියලා හිතාගත්ත දරුවෙක් අහිංසක අප්පච්චිලා මුළු ජීවිත කාලෙම හේතු කොටනවා. කුඹුරු කොටනවා. ගල් කඩනවා. හිඟමන යනවා. දවස පුරාට රත් වෙච්ච මහ පොළේ පාර ගානේ ඇවිදලා කීයක් හරි හොයාගෙන තමන්ගේ කියලා හිතාගත්ත දරුවට උගන්වන්න පෝෂණය කරන්න තමන්ගේ බඩටත් නොකා තමන් කුසගින්න ඉඳගෙන ඒ අහිංසක තාත්තලා දුක් ඇයි මේ මොන හේතුවකටද මේ දුක තමන් කරගත්තේ කවුද කියන්නේ දුක එයාලගේ කරගන්න කියලා එයාලට දුක දුකක් බව තේරුනේ නැහැ හිඟා කාලා හරි දරුවෝ සතුටින් කියන්නේ බඩනකා හරි දරුවෝ සැපෙන් කියන්න කියලා හිතාගෙන මුළු අවුරුදු 40ක් 50ක් මුළු ජීවිත කාලෙම නැහිනවනේ. ඇයි ඒ අය මේ ලෝකෙට ආවේ තවත් එක කොහෙන් හරි මගේ කරගන්න මගේ නොවන දරුවෙක් මගේ කරගෙන ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලෙම දුක් විඳින්නද? නෑ එයාට මේ විපාක විදියට මනුස්ස ජීවිතේ ලැබුණේ ඒකට නෙවෙයි. සියලු දරුවන්ගෙන් නිදහස් වෙන්න. සියලු ලෝක ධර්මයන්ගෙන් නිදහස් වෙන්න. මේ සසර ස්වභාවයෙන් නිදහස් වෙන්න නිසා දරුවෝ හද ඉන්න නෙවෙයි. දරුවෝ හදලා තව සිංහල ජාතිය ශක්තිමත් කරන්න නෙවෙයි. දරුවෝ හදලා බෞද්ධයෝ ගොඩාක් බෝ කරන්න නෙවෙයි. කවුරු වගේ ඔබට එහෙම කිව්වන්නේ ඇයිලා තියෙන මාරයන්ගේ වචන ටික. සිංහලෝ වඳ වීගෙන යනවා. එක පවුලක දරුවෝ 5 දෙනෙක්වත් හදන්න කියලා ඔබට කවුරු හරි කිව්වනම් ඒ කියලා කියන්නේ ඔබේ දුක 5 ගුණයකින් වැඩි කරගන්න කියලා. ආර්ය දේශනාව සිද්ධ කරන බුදුරජාණන් වහන්සේට සිංහලෝ බෝ කරන්න, දෙමළයෝ වඳ කරන්න, මුස්ලිම් අය වඳ කරන්න කියලා එකක් පේන්නේ නැහැ. උන්වහන්සේට එක එක ಜಾති, එක කුල, එක පක්ෂ, එක ගෝත්‍ර පේන්නේ නැහැ. උන්වහන්සේට රකින්න රටක්, රකින්න ජාතියක්, රකින්න ලෝකයක් නැහැ. බුදුවරු ආර්ය දේශනාව කරන්නේ ලෝකය රකින්න නෙවෙයි ගරුවනේ ලෝකයෙන් මිදෙන්න. ලෝකයෙන් මිදෙන්න කරන දේශනාවක් තුළ කොහෙද රකින්න දෙයක් තියෙන්නේ? ඒ නිසා එහෙම මිදෙන්න කරන දේශනාව මැද්දට පනින මාර ධර්මයන් සැරින් සැරේ කියනවා නෑ මේ සිංහල බෞද්ධයෝ විනාශ වීගෙන යනවා. ඒ නිසා මේ සිංහල බෞද්ධකම රැකගන්න අඳුම ගානේ සිංහල බෞද්ධ පවුල්වල දරුවෝ 2-3 දෙනෙක් හරි 5 දෙනෙක් හරි හදන්න. මම අර කලින් කියපු ගල් කඩලා හේන් කොටලා දුක් විඳලා එක දරුවෙක් හදන ඒ තාත්තා ඒ දුක පස්මුණකින් වැඩි කරගන්න අපිට උපදෙස් දෙනවා. ලෞකික වශයෙන් එයාලගේ චින්තනයට අනුව මේ මහා වෙනම ස්වභාවයක් ලෝකයේ තුල තියෙනවා. නමුත් ඒ හටගත්ත දේවල් විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා බංගත්වයටපත් වෙන ස්වභාවය වළක්වන්න බෑ. කාලයකදී බෞද්ධ රාජ්‍ය අන්‍යාගමීකරණය වෙලා යනවා නවත්තන්න බෑ. ඒක එහෙම පුළුවන් නම් මේ කතා කරන දේශනාවන් බොරු. විපරිණාම ස්වභාවය කියන එක ලෝක ස්වභාවයක්. එතකොට සකස් වෙච්ච ධර්මයක් තුළ සංකත ස්වභාවයක් තුළ ඒ ක්‍රමානුකූලව ඒ දේවල් උඩට ආවක් නැවත විනාශ වීගෙන යන ස්වභාවයටපත් වීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධයෝ කියලා කියන්නේ සිවුරු පරෝගත්ත පිරිසක් නෙවෙයි. බෞද්ධ කියලා කියන්නේ චෛත්‍ය බෝධීන් වහන්සේලා විහෙර විහාර නෙවෙයි. බෞද්ධයෝ කියලා කියන්නේ උත්පන්න සහතික ටික ගණන් කරලා ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. බෞද්ධයෝ කියලා කියන්නේ කවුරු හරි හින්දු කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් හරි දෙමළ කෙනෙක් හරි සිංහල කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් රාග දේශ ගිනිවලින් හිතනිවාගත් කරන් තමයි බෞද්ධ කෙනෙක්. එයාගේ නම උත්තරන්නේ නැහැ. හැබැයි බුද්ධ ශාසනය ඇතුළේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ සිසිල ඒ හිතට දැනිලා. ඒ නිසා එහෙම දැනිච්ච හිතක් ඇරෙන්න මේ ලෝකේ කවුද කොහෙද බෞද්ධයෝ? එහෙම නොවන අන්සියල්ලෝම බෞද්ධයෝ නෙවෙයි. ඒ අය නාමික බෞද්ධයෝ. බෞද්ධයෝ ලෙස නම් කරගත් අය. එහෙමයි ඕනතරම් වැඩි කරගන්න පුළුවන්. නමුත් හැබෑවටම සත්පුරුෂ භූමිය තුල පිළිසිඳගෙන තමන්ගේ හදවතට සැනසීම උදා කරගෙන
රාග, ද්වේෂ, මෝහ නිවන වැඩපිළිවෙලකට අවතීර්ණ වූ පින්වන්ත දුවෙක් පුතේ අමින් වාසනාවක්. එයා බුදු කෙනෙක් අසංඛ්‍ය 4ක් කල්ප ලක්ෂයක් පුරාවට බුදු කුරුදන් පුරලා පාරමී පුරලා තමන්ගේ අතට ලැබිච්ච නිවන් සප ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් අතහැරලා දාලා ඉපදෙන මැරෙන ශෝක කරන හඬන වැළපෙන මේ සංසාරයට ඇවිත් ඒ සසර පුරාවට වෙනත් උපාසක සංඝ උපාසිකා සංඝ වෙලා මේ බුද්ධ ශාසනය බබලව කලනකට ශක්තිමත් කරන ආර්යයට ශක්තිමත් කරන පින්වන්ත මිනිස්සේ. ඒ නිසා ඒකෙනත් දුරසිත ගෙන දෙන දන් පුදන්න සුදුසුයි. හැබැයි ඒකෙන ගිහි කෙනෙක්. ගිහිභාවයේ පැවිදිභාවයේ කියන එක මේකට අදාළ නැහැ. ඒ නිසා හැබෑවටම ලෝකයේ විදියට පෙන්වන මේ පංච උපාදානස්කන්ධය අනුව ගන්න. සැකසෙන තැනදී හේතු සැකසෙන තැනදී සැකස් වෙන ඵලයක් විදියට ගොඩනගෙන මේ උපාදානස්කන්ධය අසත් රූපයක් කනත් ශබ්දයක් නාසයක් ගන්ධයක් දිවක් රසයක් කයත් පහසත් මනත් අර ධම්ම රූපක් කියන මේ දේවල් එකතු වෙන ගැටෙන තැනදී ඒ වායේ ඵලයක් විදියට සැකසෙන මේ උපාදානස්කන්ධය මේ දුක ඔබ සැප විදියට අරගෙන ඔය විදියට හේතු දෙකක් සැකසෙන්න තැන ස්වභාවධර්මකය හේතු දෙක සැකසීමේ ඵලයක් විදියට සැකසීලා එතනම මැරිලා යන එකක් ඔබ මේ මගේ කරගෙන තියෙන්නේ. එතනම මැරිලා යන එක. ඔබ ඒක මගේ කරාගෙන මේ පංච උපාදානස්කන්ධය මගේ පංච උපාදානස්කන්ධය තුළ මම ඉන්නවා කියලා හිතාගෙන ඔබ දුක මගේ කරගෙන. නැත්තම් දුක තුළ ඔබ ඉන්නවා කියන ස්වභාවයටපත් වෙනවා. ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබ හිතන්නේ සැප ඔබ තුළ ඉන්නවා කියලා. හරියට මේ සැකස්ම ඔබ දරුවා ජීදර වතු පිට ඉඩ කඩන් තමන්ගේ තනතුර නම්බුනාම විදිහට මේ ගත්ත මේ ස්කන්ධයන් ඒවා තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය තුළ මේ සැකස්ම හැබෑවට මෙතන හටගත්ත ගමන් නිරුද්ධ වෙන හේතුඵල විදිහට සැකසෙන ස්වභාවයක් විතරයි. මේ ධම්මා හේතුප්‍රභව යම් හේතුන්ගෙන් සැකසෙච්ච ධර්මයක් තියෙනවද එහි හේතුවත් නිරෝධයක් තථාගතයන් වහන්සේ කියනවා. ඔබට තියෙන්නේ හේතුන් වලින් සැකසෙන ධර්මයන්ගේ සැකසෙන්න හේතුවත් එහි නිරෝධයක් දැනගන්න විතරයි. ඒ දැනගත්ත ගමන් ගැලවෙලා යන හරියට සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහුව ගැලවෙලා ගියා. ලෝකයේ තුල හිටිය මේ ධර්මය අහුව විස්තරාත්මකව අවබෝධ වුණා. එතනම ආර්ය භූමිය තුල පිළිසිඳ ගත්තා. එහෙම තමයි මේක. ඒ නිසා මොකක් හරි සමුදය ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය නිරෝධ ධර්මයේ කොට ඇත්තේමය. යම් තැනක සමුදයක් තියෙනවා නම් හට ගැනීමක් තියෙනවා නම් එය නිරෝධය පිරිසම සකස් වෙලා ඇති දෙයක්. යම් තැනක ඇතිවීමක් තියෙනවාද එය නැතිවීම උරුම කරගෙන පවතිනවා. යම් තැනක උපතක් තියෙනවාද උපත මරණය උරුම කරගෙනම පවතිනවා. එහෙම ලෝකයක හරියට මේ ස්කන්ධයන් පෙළ පිටක් වගේ වෙච්ච රූපස්කන්ධය ඒ වගේම දිය බුබුලක් වගේ වෙච්ච වේදනා ස්කන්ධය ඒ වගේම මිරිඟුවක් වගේ වෙච්ච සංඥා ස්කන්ධය කෙහෙල් බොඩයක් වගේ වෙච්ච සංඛාර ස්කන්ධය ඒ වගේම මායාවක් වගේ වෙච්ච විඥාන ස්කන්ධය ඔය වචන ටික බලන්න දිය බුබුල පෙළ පිට කෙහෙල් බොඩයක් ඒ වගේම මිරිඟුව ඒ වගේ මායාවක් බුදුවරයෙකුගේ උපමා ටික බලන්න. ඔන්න ඔහොම ටිකට ඔබ මේ රැවටිලා තියෙන්නේ. ඔන්න ඔහොම ටිකක් ඔබ මේ තියාගන්න හදන්නේ. අයිති කරගන්න හදන්නේ මගේ කරගෙන කියන්නේ. එහෙම ටිකක් ළඟ දරුවනේ දුකක් නිසා කොහොමද සැපද? ඔබ කැමති විදිහට ඒවා පවත්වන්න පුළුවන්ද? ඔබට ඒවා බෙදලා ගිහින් තියාගන්න පුළුවන්ද? බොහෝ කාලයක් රැක ගන්න පුළුවන්ද? පරම්පරා 7කට ඉතුරු කරන්න පුළුවන්ද? පෙර පිටක් වගේ දෙයක්. දිය බුබුලක් වගේ දෙයක්, කෙහෙල් පොඩයක් වගේ දෙයක්. එහෙමත් නැත්නම් මිරිඟුවක් වගේ ඇත්තටම නැති එකක්, මායාවක් වගේ බොරුවෙන් රවට්ටන එකක්. මොන තරම් රැවටීමක් අපි මේ රැවටිලා තියෙන්නේ. මොන තරම් අහුවෙල්ලක්ද අපි අහුවෙලා තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ බරපතල කරන හිතා ගන්නවත් බැහැ. උපාදානස්කන්ධය මගේ කරගෙන
ඒ උපාදානස්කන්ධය මම කරගෙන උපාදානස්කන්ධය තුළ මම ඉන්නවා කියලා හිතාගෙන මා තුළ උපාදානස්කන්ධය තියෙනවා කියලා හිතාගෙන මගේ කරගත් උපාදානස්කන්ධය දැන් මම ඉන්නවා මගේ දරුවෝ ඉන්නවා මගේ ලෝකය තියෙනවා මගේ තමතුරු තියෙනවා මගේ නම්බුනාම තියෙනවා මං අසවල් කෙනාය තැනකට ගිහිල්ලා නම කියද්දි නමට මුලින් අර ටික කියද්දි දැනෙන පොඩ්ඩක් උඩ යන ගතිය ඊයේ පෙරේද මහත්තයේ දේශපාල සම්බන්ධ කෙනෙක් එහෙම තනතුරක් දෙන්න ඇවිල්ලා අනේ පින් අත්පෙරියෝ කරන් යන්න කියලා එහෙම කිව්වේ අමුතු දෙයක් හින්දා නෙවෙයි ඒ හැම වෙලාවකම මානය අරගෙන යන ලිපි ලේඛනය. ඒ නිසා පැවිද්දෙක් උනත් හිතනවා නම් මුලට තව එක සාම විනිසුරු අර පඬිත මේ පඬිත අර අයිතිකා අධිපති මේ අධිපති එහෙම එකතු වෙන්නේ දුක එකතු වෙන්නේ තව මානය වැඩෙන්නේ ඒත් එක්ක ටිකෙන් අසරණකමයි වැඩෙන්නේ මායාවේ ගොදුරක් බවටයි පත් වෙන්නේ නමේ මුලට ඒ ටික කියනකොට අපිට පොඩ්ඩක් අමුතු විදියට අපිව නිකන් කිමිදෙනවා වගේ දැනෙනවා අමුතු විදියට අමුතුවට අපිව මොකද්ද තැනක පුංචි කිති කවනවා වගේ දැනනකොට ඒ ආශ්වාදයේ සැකසෙන්නේ ප්‍රිය මధుර දේවල් එක්ක රාගයෙන් බැඳලා හැදෙන ආශ්වාදයේ බව අපිට තේරෙන්නේ ඒ නිසා අපි ඒ තුල තව කියනකම් බලාපොරොත්තු වෙනවා සමහර වෙලාවට පීකමක් කළා ස්වාමීන් වහන්සේ අතරේ නම කියන්න කෙනෙකුගේ අමතක වුණොත් උන්වහන්සේත් එක්ක ජීවිත කාලෙම වෛර බඳිනවා. ඇයි එයාට දුක හදලා දුන්නේ නැහැ කියලා. ඒ නිසා මේ දේවල් හොඳට තේරුම් ගත්ත කෙනාට මේ ජීවිතයේ යථාර්ථයේ ලෝකේ යථාර්ථයේ තේරෙනකොට හරය කොතනද නිස්සාර බව කොතනද? මායාව කොතනද සත්‍ය කොතනද? හැබෑවට ප්‍රകൃතිය කොතනද විකෘතිය කොතනද කියලා තේරෙනකොට එයාට මේ ලෝකයේ පිළිබඳව නිබ්බිදාය නිර්වින්දනයටපත් වෙනවා. නිබ්බිදාය කියන වචනේට කලකිරීම කියන වචනේ මේ සමහර ධර්ම දේශවල පාවිච්චි කරනවා. ඒක කලකිරිච්ච මිනිස්සු නෑ. අපි මේ වහරේ කලකිරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ ඒක ඇතුළේ තියෙන මා මුස්පේන්තුකමක්. එපා වෙලා මුල්ලකට වෙලා නාන්නේ කන්නේ කිසිවක් කරන්නේ නැති එකක්. නෑ මේ කලකිරි මේ නොයල්ම කියන එක වෙන එකක්. මේ නිබ්බිදාව තුළ ඒගොල්ලෝ වඩාත් ප්‍රවෝතමත් වෙන්න අය. හැබැයි එයාලට නොයල්මටපත් වෙලා තියෙන්නේ ලෝක ධර්මයන් තුළ. හරයක් නැති නිස්සාර දේවල් තුළ. එයාලා ඒකෙන් එක්ක කියන බැඳීමෙන් මිදෙනවා නිසා එයාලා ඒකත් එක්ක හැප්පෙන්නේ නැහැ. ලෝකය හදා ලෝකය වෙනස් කර තමන්ට ඕන විදිහට තමන්ට ඕන විදිහට හදාගත්ත ලෝකයක් තුළ තමන් තෘප්තිමත් වෙන්න යන්නේ. ඇයි ලෝකය මායාව ලෝකයේ නිරුවා ඒක තමන්ට ඕන විදිහට හදන්න බෑ. තමන්ට ඕන විදිහට හදන්න පුළුවන් ස්වභාවය පෙළපිඹේ දියුගුලේ නැහැ. නැති එකක් කොහොමද හදන්නේ? හැමදාම අපි ලෝකය වෙනස් කරන්න තමන්ට කැමති විදිහට තියාගන්න හැදුවා. තමන්ට කැමති විදිහට තියාගන්න පුළුවන් ඒවා එහෙම වෙනවා වගේ පේනකොට එහෙම වෙන්නේ නැහැ. වෙනවා වගේ පේනකොට සතුට නායකත්වයට ඇලුනා. ඒ වගේ බැරි වෙනකොට ඒකත් එක ගැටුණා. ඔන්න එතන තණ්හාවයි සකස් වෙන්නේ. ඒ නිසා මුළු ජීවිත කාලෙම ඔබ කලේ ලෝකය Tamanට ඕන විදිහට සකසන්න උත්සාහ කළා. ඔබ ඉගෙන ගත්තා කිව්වා, ඔබ බොහෝ දේ ලැබුවා කිව්වා, ඔබ තමතුරු නම්බුනාම ලැබුවා කිව්වා. ඒ කොයිතනත් අන්තිමට ඔබ කරලා තියෙන්නේ ලෝකය Tamanට කැමති විදිහට සකසන්න උත්සාහ කරලා ඔබට කැමති විදිහට තියාගන්න. ඔබේ කයවත් ඔබට කැමති විදිහට තියාගන්න බෑ. ඔබේ හිතවත් ඔබට කැමති විදිහට තියාගන්න බෑ. ඔබේ කයත් ඔබේ හිතත් ඔබේ කයත් ඔබට අයිති නෑ. ඔබේ හිතත් ඔබට අයිති. කය කැමති විදිහට විපරිණාමයටපත් වෙනවා. හිත ක්ෂණයක්වත් නැතුව අටගත්ත ගමන් නිරුද්ධ වෙනවා. මේ ස්වභාවය තුළ ඔබ ලෙස හිතා ඉන්නොත් ඔබ ලෙස ගත්ත ඔබවත් ඔබට කැමති ලෙස නැති කල බාහිර රූප ශබ්ද ගන්ධ බිරිඳ දරුවෝ ස්වාමියා දීපල තමන් කැමති විදිහට නැtei කියලා තැලෙන හිත් දුකටපත් වෙන හිත් අනේ අපොයි ඇයි ඔබට පේනවා නම් මමවත් මට කැමති කල නැති ලෙස පවතිද්දී මං අනිත් දේවල් මට ඕන විදිහට තියෙන්න ඕන කියලා හිතනවා නම් මොනතරම් අවිද්‍යාවක් මොනතරම් දුර්වලකමක්ද
හරියට පුංචි දරුවෙක් ඉරයි හඳයි ගෙනල්ලා කරත්තට රෝග දෙයකට දාලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට දවසෙන් දවස මේ ලෝකය කියන්නේ දුකයි කියලා තේරෙනවා. පංච පාදානස්කන්ධය කියන්නේ දුකක් කියලා තේරෙනවා. තව තවත් මේ ලෝකයේම පස්සේ පන්නලා ලෝකයේ ඇතුළෙම පන්නන්න ලැබෙන දුකේ අඩු බව සැපක් කියලා හිතාගෙන ඔබ මේ පන්නන්නේ දුකක් පස්සේ කියලා ඔබට තේරෙනවා. ඔබ ලෝකය අතහැරලා දානවා. ලෝකය අතාරින්න හිත සැකසනකම් ඔබ දුකේමයි. ඔබට දුකෙන් මිදෙන්න කැමති නම් ලෝකය අතහැරලා තැනට හිත සැකසන්න. ඒ වෙනුවෙන් සත්පුරුෂයෙකුගේ අවවාද විශ්වාසන ලබා ගන්න. ඔබට ලෝකය අතහැරුණා කියලා කියන්නේ ඔබ දුකේ නිදහස් වෙනවා කියන එක. ඔබට ලෝකය අතහැරුණා කියලා කියන්නේ ඔබට අතහැරුනේ දුකයි. යම් තැනක යමක් හටගත්තොත් හටගන්නේ දුකයි. යම් තැනක යමක් නිරුද්ධ වුණොත් ඒ නිරුද්ධ වෙන්නේ දුකයි. හටගත්තත් නිරුද්ධ වුණත් හටගන්නත් නිරුද්ධ වෙන්නත් දුකක් පමණක් කියන ලෝකයක් තුළ කිනම් සත්‍යයක්ද, කිනම් සිනහවක්ද, කිනම් සොම්නසක්ද. එසේ සොම්නස් ඇති කරගත නොහැකි සිනහවිය නොහැකි ලෝකේ එතරට යන්නට, ලෝකෝත්තරයට යන්නට පින් නැති ඔබ හැම දෙනාටම මේ අසිරිමත් සිරි සදහම් දේශනාව මාර්ගෝපදේශනයක් වේවා කියලා සිතෙන්නේ හැම දෙනාටම ආශිර්වාද කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. දෛවන දෙනාව සාධනාවේ පවත්වන්න. අද දවසේ මේ පින්බර පුණ්‍ය භූමිය තුල මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ ඒ වැල්ලවාය කිංකිණි රාජමහා විහාරස්ථානයේ සිට බෞද්ධ මාධ්‍ය ජාල ඔස්සේ විකාශනය කරන මේ උතුම් ධර්ම දානමේ පින්කම ධර්මයේ සොබ දන් දෙන්නේ සසර දුකින් නිදහස් වන ඖෂධයයි ධම්ම ඖෂධයයි ධම්මෝසදම් සමන්නාති. කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම දේ ඉල්ලේ දන් දුන්නේ ධර්ම රත්නය හා සමාන වෙනත් මාණික්කයක් නෑ. දුර ඉඳගෙන ඇවිත් කොහේ ඉඳන් හරින ඇවිත් ඔබට මේ ධර්මය අහන්න සලස්වන යම් කිසි කෙනෙක් එයා මවෙක් පියෙක්වත් දරුවෙකුට නොදෙන විදිහේ මේ විශ්වයේ තියෙන වටිනාම දේ ඔබට අද තියෙන කලේ. ඒ නිසා එවැනි සත්පුරුෂ කරුණාවන්ත මිනිස්සු දෙන්න තියෙන හොඳම දේ ඔබට දීපු කරුණාවන්ත මිනිස්සු අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයේ ධර්මින් වැල්ලවාය බද්දලන්දයාය පදිංචි වෛද්‍යාචාර්ය ඒ.එන්. දිසානායක මහතා සමග සියලු සහෝදර සහෝදරයන් ඥාති පිරිස එකතු වෙලා කඩවත කිරිල්ලල පදිංචි ඒ.එන්. ජයසේකර මහත්මයා සහ මහත්මිය එම දෙපළගේ දූ දරුවන් එකතු පහදු වෙලා ඒ සඳරුවන් අත්තනායක මහතා සහ මහත්මිය ආදී මේ පින්වතුන් එකතු පහදු වෙලා අද මේ පින්කමේ දායකත්වයේ ධර්මී කටයුතු කරනවා. ඒ තුලින් ඒ අත්තන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. පොළොන්නායක මේ පදිංචි කුසුමාජයවර්ධන මෑණියන් ඇතුළු රෝගාතුර තුල සියලුම ඥාතීන්ට ඒ වගේම දරුමුණුපුර මිනිපිරියන් ආදී සියලු දෙනාට සහභාගී වන සියලු දෙනාට ඒ දේශකයන් වහන්සේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වර්තමාන කිංකිණි රාජමහා විහාරාධිපති අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරව ශාස්ත්‍රයේදී හඳපානාගල සුනීත ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුනීත ගෞරවනීය ස්වාමීන් වහන්සේට සුදීස ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න පුණ්‍යානුමෝදනා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී මේ සිදු කරගත් සීල පුණ්‍ය කර්මයේ බලයෙන් ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු
මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන ඒ දිසානායක මහත්මයා, ඒ වගේම ජයසේකර මහත්මයා, ඒ වගේම සඳරුවන් අත්තනායක මහත්මයා ඇතුළු ඒ මහත්මයා මහත්මිය ආදී මේ සියලුම දෙනාට සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම මේ කුලේ සියලු පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ ලෝකීය සුවපත් භාවයේ ශක්තිය කරගෙන ලෝකෝත්තර සුවයෙන් සනසුන් ලබන දහම් මගෙන් නිවෙන්න සැනසෙන්නම ලෝකයෙන් එතරට ගොස් ලෝකෝත්තර සුවයෙන් සැනසෙන්නම හැමදෙනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා පුරුදු පින්නති ඔබ හැමදෙනාම මේ පින්කමේ බලාපොරොත්තු වෙනවා. වැල්ලවාය බද්දලන්දයාය පදිංචිව සිට දිවංගත වූ වෛද්‍යාචාර්ය ඒ.එම්. සුදු හාමි පින්නත්තියතුමාට ආර්.එම්. සුදුමැණිකේ සෙනෙහවර මෑණියන්, ඒ.එම්. ප්‍රේමාවතී සහෝදරිය සහ එම්. පරපුරේ සුදී ජීවත්ව ඉන්න මිය පරලොවගිය සියලුම ඥාති මිතුරන්ටත්, වැලිමඩ කුරුඳුගොල්ල එස්.එච්.එම්. කිරිබණ්ඩාර පින්නති පියතුමා සහ එච්.එස්.එම්. ලොකුමැණිකේ නන්දනිය ඇතුළු පාර්ශවයේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නත්, ඊට වසර 4කට පෙර අකාලේ වූ එම්.ඒ. තාරක ඒ.එම්. තාරක සදිත් අත්තනායක පුංචි පුතණුවන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නත්, ඒ වගේම අති ගෞරවාර්හ ධර්මාගම කුසල ධම්ම නායක මහා ස්වාමීන් වහන්සේට, පිරිගිරි රාජමහා විහාරාධිපතිව වැඩ විසූ අතිපූජනීය මූණමල්පේ සුදස්සී නායක මහා ස්වාමීන් වහන්සේට, අජිත් ප්‍රියන්ත පුතණුවන් ඇතුළු රට ජාතීන්ගෙන් දීපිදු සියලු රණවිරුවන්ට, තිස්සමහාරාම හොඳහිත සිතුවිලි මන්දිරයේ නිර්මාතෘ පින්වත් මානව තිලක ශ්‍රීමතන් ඇතුළු එතුමාණන් නමින් මිය පරලොවගිය ඒ සියලු මානව තිලක මහත්මයාගේ ඥාතිය පරම්පරාවේ මිය පරලොවගිය සියලු සාලේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නත් මේ අවස්ථාව කරගන්නවා. මේ උපදවාගත් සියලු පුණ්‍ය ශක්තිය මේ සිහිපත් කළ සියලු දෙනාට ඔබ නමින් මිය පරලොවේ සියලු ඥාතීන්ට උතුම් වූ නිර්වාණ සුවය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරන්න. අද දවස පුරාවටම දේශන 4ක් ඒ පටිගත කිරීම සඳහා අවස්ථාව ලබා දුන් ඒ තිස්සමහාරාම හොඳහිත සිතුවිලි මන්දිරයේ නිර්මාතෘ පින්නති මානව තිලක ඒ පින්වත් මහත්මයාට පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරනවා. එතුමාණන් නිසා සිදු කරන මේ සියලු පුණ්‍ය ශක්තිය එතුමාට නිදුක් නිරෝගී චිරජීවන ලැබෙන්නට කියලා හැමදෙනාම සාදුනාදයක් පවත්වනවා. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. දස බල බුදුන් නම් සෙල් මුදුනකින් මතු නිවන්නම් මහා සමුදුර කෙළවර කොට ඇති දසති අරියටඟි මව සිහිරින් සිහිල් වූ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සෞ සතන් සමයා සාදු සිරිනාටම සම්මා සම්බුද්ද සාදු සාදු සාදු. සදහවත්නි, ලැබූ මනුෂ්‍ය ජීවිතය අරුත්බර කරගන්නට, ධර්මීය ජීවිතයට එකතු කරගන්නට දහම් මාවත පෙන්වා දෙමින් එම සුමధుර ධර්ම දේශනා පවත්වන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේ කඩවත ගෝණහේන ශ්‍රී ඥාන ගවේෂී භාවනා මධ්‍යස්ථානය හා අම්බලන්තොට මැදිරිය ශ්‍රී ඥාන ගවේෂී භාවනා මධ්‍යස්ථානයෙහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දෙල්ගොඩ ඥාන සුමන පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි අති උතුම් ලෝක ශාසනික මෙහෙවරයන්හි තව තවත් නිරතවන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවසම්පන්නිය සැලසේවායි අපි හැමදෙනා සාදුනාද පවත්වමින් නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට සදහවතුන්ට ආරාධනා කරමින්
බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙස වැල්ලවාය කිංකිණි රාජමහා විහාරස්ථාන පින්ගිනියේ සිට ඔබ වෙනුවෙන් සංවේදනය කරන්නට යෙදුණු මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.